ඕනේ ඈ. පුතේ අපි උත්තරේ ලියන්න ඕනේ පාර තමයි ගැමිය පුතේ මේ කවිය තුළ කොහොමත් අවවාද අනුශාසනා දෙනවා. උපදේශාත්මක කවි කියන්නේම අවවාද අනුශාසනා සැපේ. හැබැයි අපේ ප්‍රශ්නය තුළින් පොඩි කාරණාවක් මතු කරනවා පුතේ. ඒ අවවාද අනුශාසනා දෙනකොට සංයමයෙන් යුක්තව ඒ උපදේශ ලබා දෙන්න අපේ ගැමිය දක්ෂයෙක් සමතෙක් කියලා තමයි අපි ඔප්පු කරන්න ඕනේ. මොකද කියන්නේ? අවවාද අනුශාසනා දීමේදී ඉතා සංයමයෙන් එම කාර්ය ඉටු කරන්නට ගැමියා වග බලා ගනීවි. දැන් ඒ කියන්නේ මෙහෙමයි. සමහර වෙලාවට අපේ අම්මයි තාත්තයි ගත්තාම පුතේ ඔයගලගේ අම්මයි තාත්තයි ගත්තාම දෙන්නෙන් එක්කෙනෙක් ටිකක් සැරයිනේ. එක්කෙනෙක් ටිකක් සැරයි. අනිත් එක්කෙනා හරියම හොඳයි. අම්මා සැර අවස්ථාවට තාත්තා හොඳයි. තාත්තා සැර අවස්ථාවලදී අම්මා හොඳයි. ඒ කියන්නේ පුතේ දැන් අපි හිතමුකෝ තාත්තා හොඳයි අම්මා සැරයි කියලා. තාත්තා ඔයාට අවවාදයක් දෙන්නේ සංයමයෙන් යුක්තව. තාත්තා හොඳ අවස්ථාවේදී. පුතේ එහෙම කරන්න එපා. එහෙම කරාම මෙහෙම වෙන්න පුළුවන් නේ. එතකොට ඔයාට මෙහෙම වෙනවනේ. එහෙම වුණාම මෙහෙමනේ. තාත්තා අවවාදයක් දෙන්නේ සංයමයෙන්. අම්මා එහෙම නෙවෙයි. අම්මා සැර අවස්ථාවලදී. අම්මා කෙලින්ම පුතේ අහුනේ මොකෙන්ද ගහලා දැම්ම තොපිට යකෝ මෙහෙම කරනවට වඩා උදේ ඉඳන් මෙතන නැහිනල ආයි කෙලින්ම ඉතින් ඒ වෙලාවට කටට එන පරුෂ වචනද ඔක්කොම කියලා දානවා අතට අහුවෙන්නේ මොනවද ගහලා දානවා අම්මගේ වෙලාවට සංයමේ නැහැ. ඔක අනිත් පැත්තත් වෙන අවස්ථා තියෙනවා. අම්මා හරිය හොඳයි. අම්මයාට අවවාද අනුශාසනා දෙන්නේ සංයමයෙන්. තාත්තා එහෙම නැහැ. ඉඳලා අම්මා ඉවසලා බැරිම වෙනකොට ඉහළ කෝට් එකට දානවා. ඉහළ උසාවියට දානවා. ඕන් අද දෝනියන්ද මෙහෙම කරා. දන්නවද අද පුතන්ඩිය කරපු වැඩ? අම්මා දානවා ඉහළ උසාවියට. ඒ උසාවිය සමහර වෙලාවට සංයමේ නැහැ. ඒ උසාවියේ කෙලින්ම තියෙන දඬුවම්. නැත්තම් වචනෙන් දෙකෙන් සැරවැර කිරීම එක තමයි කතා කරන්නේ. පොඩි පුතේ ඔබ කන්නලාස් වෙන්න පාමගෙන් ඈ. ඊතර සංයමේ නැහැ. මෙහරක් කිව්වම ඊතර සංයමේ නැහැ. අම්මා උපදේශ දුන්නේ සංයමේ. චුටි පුතා එහෙම කරන්න එපා චුටි පුතා. අම්මා කිව්වා සංයම. තාත්තා චුටි පුතේ මෙහරක්. ආයි පුතේ වචනේ කියන්නේ ඔයා ඉන්නේ 70ක් දුරද ෂණෙන් තාත්තා ගාවට වෙලා සීරුවටත් ඇවිල්ලා ඉන්නේ ඔයා. තාත්තගේ සංයමේ නැති වුණා. පුතේ එතකොට දැන් ඔකම ගන්න ඉස්කෝලේ සමහර ගුරුවරයෙක් ඉන්නවා. දැන් මම දකිනවා අපි එක ශාස්ත්‍රය ඉන්න නිසා සමහර ගුරුවරු ඉන්නවා පුතේ දරුවන්ට කතා කරන්නේ සැරෙන් වෙයි. කෝට්ටක් අතේ තියාගෙන පාරක් ගහපු ගමන් තමයි කතා කරන්නේ. හැබැයි සමහර ගුරුවරු ඉන්නවා පුතේ කෝට්ටක් අතින්වත් අල්ලන්නේ ඉතා ආදරෙන් ඉතා සංයමයෙන් යුක්තව තමයි උපදෙස් දෙන්නේ අවවාද දෙන්නේ. නමුත් අර සැරවර කරන ගුරුවරයාට වඩා අර ගුරුවරයාට තියෙන බැඳීම වැඩි පුතේ දරුවන්. දැන් මම ඒ ලෙවල් කරන්නේ කොළඹ රොයල් කොලෙජ් එකේ. පිරිමි පාසල. ඇක්ටරේ අම්බානට ඉන්නවා පුතේ. නායට අහන්න නැතිව අම්බානට ඉන්නවා. අපේ සෙක්ෂන් හෙඩ් මිස් ශාමින් මිස් හරිම හොඳ මිස් කෙනෙක්. හැබැයි පුතේ ශාමින් මිස් අපිට සැරයි. ඒ ඇක්ටර ගොඩේ සාමාන්‍යයෙන් අංජන වික්‍රමසිංහ හිටියේ නෑ. නායට අහන්න නැති ගොඩේ අංජන වික්‍රමසිංහ හිටියේ නෑ හොඳේ. අපිට ශාමින් මිස් හරිම සැරයි පුතේ. සමහර වෙලාවට කන මිරිකලා මෙහෙන් කොනිත්තල තමයි අපිට කතා කරන්නේ. හැබැයි පුතේ ටීචර් කවදාවත් අර ඇක්ටරින්ට සැරුණේ නෑ. ඇක්ටරින්ට හරිම ආදරෙන් සංයමයෙන් යුක්තව තමයි පුතේ ටීචර් උපදෙස් දුන්නේ. ඒ වගේම තමයි ඒ ඇක්ටරයෝ ශාමින් මිස් කියන ඕනෑම දෙයක් කරන්න දැස්ති. ඒක තමයි සංයමයේ තියෙන ප්‍රබල බව. එහෙනම් මොකද්ද සංයමය කියන්නේ පුතේ? සංයමය කියන්නේ අනේකාගේ සිත නොරිද්දා භාව ප්‍රකෝප නොවන ආකාරයට. භාව කියන්නේ හැඟීම්. ප්‍රකෝප නොවන ආකාරයට. දැන් තාත්තා තමයි ඒ අම්මා ඔයාගේ වැරද්ද තාත්තට දැම්මහම තාත්තා ඔයාට කතා කරනකොට නඩුව විසඳන්න චුරුනේ බඩවලි කියනකොට ඔයා එන්නේ හිතින් බැන. ඔයාගේ භාව ප්‍රකෝප වෙලා තුන්කාංශයෙන් දාඩිය වැగిරෙනවා. මට අද කන්න වෙනවා නියත වශයෙන්. කොහෙට ගහයිද දන්නේ. කොච්චර ගහයිද දන්නේ. ගහන්න කලින්ම අඬනවද? පැනලා දුවන්න බෑ තාත්තත් එක්ක ඔය සෙල්ලම් බෑ දිව්වොත් එහෙම තවත් කන්න වෙනවා. භාව ප්‍රකෝප වෙනවා පුතේ. අම්මා ඔයාට උපදේශයක් දෙනකොට භාව ප්‍රකෝප වෙන්නේ නැහැ.
අම්මාට උපදේශයක් දෙනකොට ඔයා ගණන් ගන්නෙත් නැහැ වෙන වැඩක් කර කර මේ බිම හරහා පොඩ්ඩක් නටනට කියන එක අහගනින් පුතේ. හරි හරි ඉතින් අහගෙන ඉන්නේ කියන්න. ඔහොම තමයි ඔයා. එතන භව ප්‍රකෝපයක් නැහැ පුතේ. එහෙනම් සංයමය කියන්නේ පුතේ අනේකාව තලාපෙලා පොඩි කර දමන්න නැතුව එයාගේ භාව හැඟීම් ප්‍රකෝප නොවන විදිහට එයාගේ හිත රිද්දන්න නැතුව උපදේශයක් දෙන එකට අපි කියනවා පුතේ සංයමයෙන් යුක්ත උපදේශ දීම කියලා. තේරුණාද ඔය ටික? ඔක තේරුණාද සංයමය කියන එක? හරිද? සංයමය හරිද ළමයි? මම ඕගලන්ට සංයමය ගැන කියලා දුන්න මීට කලින් පොඩි උදාහරණයක්. ඒ උදාහරණය ආයි කියාගෙන යන්නම්කෝ. ඔය දේවල් ටික තේරුම් ගත්තට පස්සේ උත්තරේ ලියාගෙන යන්න ලේසි. ඔයා ළමෙක්නේ. ළමයි දඩබ්බර වැඩ කරනවානේ. ඔයා අද කරලා තියෙන පුතේ ලොකු දඩබ්බර වැඩක්. ටිකක් ලොකු දඩබ්බර වැඩක් තමයි ඔයා අද කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක පහළ උසාවියෙන් විසඳෙන්නේ නැහැ. අම්මා ප්‍රශ්නේ අහලා විසඳන්න බෑ මේක. ඊට වඩා ටිකක් ලොකු වැරද්දක්. අම්මගේ හිත රිදිලා. අම්මගේ හිත රිදිච්ච වැඩිකමට අම්මාට බයිනවා අඬ. ගහන්නේ නැහැ. මොකද අම්මා ඉරුසාවියට තාත්තට කියනවා කියලා තමයි ඉන්නේ. දෙන්නත් කොට අද තාත්තාවම ඉල්ලලා දෙන්නම් ඈ. අනතුරු ඇඟවීම කරමින් ඉන්නේ. අම්මා අඬනවා. ඔයා ටික ලොකු වැරද්දක් කරලා තියෙනවා. ඔයා අද වෙනදාට තාත්තා ගෙදර එන වෙලාවට ඔයා දන්නවනේ තාත්තා ගෙදර එන වෙලාව. ඔයා සාමාන්‍ය නිදා ගන්න වෙලාවත් ඔයා දන්නවනේ. ඔයා පුතේ අද වේලාසලින් නිදා ගන්න යනවා. තාත්තවද මගරින්න තමයි වගේ වුණා. හැබැයි නිදා ගන්න කියලා පුතේ නිින්ද යන්නේ නැහැ. ඔයා මොකද කරන්නේ? ෆුල් ට්‍රයි එකක් දෙනවා පුතේ නිදා ගන්න. වෙනදාට හත් දෙයිනේ ඇඳට වැටෙන පරක් වෙන්නේ නිින්ද යන මට අද නිින්ද යන්නේ නැති හැටි බලහල්ලකෝ කියලා හිත දැන්වා නිදා ගන්න try කරනවා. ඇස් දෙක තද කරගෙන ඉන්නවා. ඉතිවිසෝ ගාතාව කියනවා. නෑ මීමරුමක් නෙවෙයි. අපි හිතමුකෝ පල්ලේ අල්ලපු ගෙදරක කුරුම්බ කඩන්න ගිහිල්ලා ඒ ගෙදර මිනිස්සු ඔයගලන්ගේ ගෙදරට ඇවිල්ලා අම්මට බැනලා එහෙම මොනාරි. අපි කියන්නේ අර පුතේ ටිකක් අම්මගේ උසාවියෙන් නොවිසඳෙන ඉහළ උසාවියකට යන දඩබ්බර වැඩක් කියන්නේ. තාත්තගේ චූටි දෝනියන්දා අද පාරේන කොල්ලෙක් එක්ක සිරික්කිය වැඩිපුණා. අම්මට කේන්ති ගිහිල්ලා. කොට මං කිව්ව නේද ගේ ඇතුළට වෙලා ඉන්න කියලා. යනවා සිරික්කිය දාන්න. හිටපි අද තාත්තාම උතට ඉල්ල දෙන්න. තාත්තගේ දෝනියන්දනේ. හිටපන් ඈ. දැන් ඔයා බය වෙලා ඉන්නේ. මොකද අර තාත්තයි වාගේ අතර තියෙන විශ්වාසය, බැඳීම, ආදරය, ලෙන්ගතුක මේ ඔක්කොම පරයා මුටි ගන්න වෙන්න පුළුවන්. ඒ ඉතින් ඔයා නිදාගන්න හින try එකක් දෙනවා. try කරනවා නිින්ද නම් යන්නේ. රෙද්ද ඔළුවේ නම් ප්‍රෝග්‍රෑම් නිදාගන්න try කරනවා පුතේ නිින්ද නම් යන්නේ. උඩ බලාගෙන නිදා ගන්නවා, උඩු බෙලිය අතට කොට්ටේ බදාගෙන මෙට්ටේ විකාගෙන නිදා ගන්න බලනවා, ඇලයට නිදා ගන්න බලනවා, නිින්ද යන්නෙම නෑ. ඕන්න තාත් වෙන වෙලාවත් හරි. ඔයාගේ හිත දැන් තර්ක කරනවා අම්මා කියයිද අරක? නෑ එක්කෝ කියන එකක් නෑ. ඒ වුණාට අද නම් කියන පාටක්මයි තියෙන්නේ. ඔබ පොඩි බයක් තියෙනවා. තාත්තගේ අතේ තියෙන බඩු මුට්ටු ටික අම්මා ගත්තා. ගෙට ආවා. අම්මට එකක් හදාගෙන තාත්තා ගාවට ගියා. ඒක දෙන ගමන් මෙන්න කිව්වනේ යකෝ. දන්නවද අද දෝනියන්ද කරපු වැඩේ? දන්නවද අද මහලුකු පුතණ්ඩිය කරපු වැඩේ? කිව්වා. දැන් ඔයා දන්නවා පුතේ නිදි කතන්දර වැඩක් නෑ. තාත්තා නියෝග දෙනවා. එතන ඉඳන් වචනෙන් ඔයාට කතා කරනවා. ඔයා පුතේ මොන හීන දකිමින් කොච්චර තදින්ද ගිහිටියත් අර මං වගේ වහාම හීනෙන් හරි ඔයා මේ ප්‍රකාශයට තාත්තා ගාවට යනවා. ගිහලා සීරුවට එන්න ඕනි පහසුවට එන්න. තාත්තා කියන්නේ ළඟටම හිටපන් සීරුවෙන් කියලා. එනකොට දැන් මේ ලඩ තාත්තා ගාවට ගියාම පුතේ එහෙම තමයි ඉන්නේ. හරි ශාන්ත දාන්ත තීන්දුව කුප්පිය වගේ. අද හැබැයි ඔයා බලාගෙන ඉන්නේ තාත්තා එහෙමයි. ඔයා බලාගෙන ඉන්නේ තාත්තා දැන් මට කතා කරයි, මට ගහයි, නැත්තම් දුව කඩා කාමරේට කඩාගෙන එයි, ගහයි, මොම හිතාගෙන ඉන්නේ. හැබැයි තාත්තා නෑ. තාත්තගේ අම්මා එහෙම කිව්වහම ඒකට රියැක්ෂන් එකක් තාත්තගෙන් ආවේ නෑ. ඔයාට ඒක මතක නෑ. ඔයාට ඒ හඬ ඇහුන්නේ නෑ. ඔයාට පේන්නේ නැති නිසා පුතේ ඔයාට ඒක දැනුන්නේ නෑ. කුතුහලය වැඩි. නිින්ද යන්නෙම නෑ. තාත්තා වෙන කතාවක් කිව්වා. ඒ අතර. ඒනොට එකක් නිශ්චිතයි කොයි මොහොතේ හරි කන්න වෙනවා. කොයි මොහොතේ හරි කන්න වෙනවා. තාත්තා අපි තුමු වොෂ් එකක් දාගන්න බාත්රූම් එකට ගිහිල්ලා මූණ අතපය හොදගෙන නැත්නම් නා කියාගෙන ඔන්න ඇවිල්ලා ඔයාලා දැන් ඇහෙනවා පුතේ නිින්ද නම් යන්නේ නැහැ ඔයාට එමය පුතේ.
ඔයාට එන අඩිසද්ද ටික වාගේ කාමරේ පැත්තට එනවා. වසාගෙන ඉන්න නෙතුපියන් දෙක පුතේ ටික තද වෙනවා. අන්තිම මොහොතේ ෂික් මට දැන් නින්ද ගියා නම් දැන් නින්ද ඵලයන් ඔන්නෝම පොඩි වගේ තියෙන බලාපොරොත්තුවක්. ඇස් දෙක තද කරගෙන ඉන්න. රෙද්දොළුයි නම් පරවද. ඒවා දන්නව තාත්තා කාමරේට ඇතුල් වුණා. ඔන්න තාත්තා ඇවිදගෙන ආවා. දැන් ඉන්නේ තාත්තා ඇඳ ගාවේ ඉඳන් අඩි දෙකක් විතර එහෙන් ඔයා දන්නවා. ඔයාට චිත්‍රූපෙ මැවිලා තියෙනවා. තාත්තගේ කිසිම හඬක් නැහැ. මිසොල්ම හඬ ඇහෙන්නෙම නෑ ඔයාට තාත්තට. බය වැඩි. තාත්තගේ අතේ කෝට්ටක්ද තියෙන්නේ දන්නේ නෑ. පොල්ලක්ද තියෙන්නේ දන්නේ නෑ. මොකෙන් කෙලලරීද දන්නේ නෑ. බය තියෙන්නේ. නින්දෙම ගහන එක හරිනේ. ඇහැරවල ගැහුවනම් එකක්. දැන් තාත්තා හිතන් ඉන්නවා නිදි කියලා. ඔයා දැන් හිතින් තර්ක කරනවා. නෑ නෑ පවුනේ නින්දෙදි ගහන එකක් නෑ. ඇහැරවල ගහයි. කකුල්ට ගහයිද දන්නේ නෑ. පිටට ගහයිද දන්නේ නෑ. රෙද්දත් එක මෙහෙම ඇදලා ගනීද දන්නේ නෑ. ඔහොම හිතේ. උදේ ඉන්නවා නෑ. තාත්තා කිසිම ඇක්ෂන් එකක් නෑ. ඔයා දැන් මොනා හරි වෙයි කියලා තවත් ඇස් දෙක පියාගෙන බලාගෙන ඉන්න මොකුත් වෙන්නේම නෑ. තව දුරටත් ඉවසාගෙන ඉන්න බැරි තැන පුතේ ඔය ඇස් දෙක අරින්න. අරිනකොට මේ ඇස් දෙක ඇරෙනවා. තාත්තා සිහින් හිනාවකින් යුක්ත ඔයාගේ ගාවින් වාඩි වෙනවා. ඔයා දැන් වාඩි වෙනවා ටක් ගාලා ඇඳෙන්න කියලා වාඩි වෙනවා. තාත්තා ඔයාගේ කරට අතක් දාගෙන ඔළුව අත ගගා ඔයාව තාත්තගේ ඇඟට තුරුල් කරගෙන තාත්තා බොහොම ආදරෙන් කියනවා ඇයි මගේ පුතේ හොඳ ආඩම්බර වැඩ කරන්නේ? ඔයා කොච්චර ලොකු වුණත් ඔයා අපිට ලොකු නෑ. ඔයා තාම අපේ චූටි පුතා චූටි දුව. ඇයි ඒ වගේ වැඩ කරන්නේ? අම්මා පව් අම්මා අඬනවා බලන්න අම්මා කොච්චර. දැන් මොහොම පුතේ තාත්තා මේ සිද්ධිය ගැන සංයමයෙන් කතා කරනවා. ඔයා බලාපොරොත්තු වුණා තාත්තගෙන් යම් හැසිරීමක් ඒක සංයමය නෙවෙයි. ඒ යකා වගේ ඒ දෙයි එහෙම ඒක සංයමය නෙවෙයි. හැබැයි දැන් තාත්තා කටයුතු කරන්නේ සංයමයෙන්. ඒ සංයමය වල දරා ගන්න බෑ පුතේ නොදැනීම වගේ ඇස් දෙකෙන් කඳුළු කැට කඩාගෙන නැටි. තාත්තා වගේ ඔළුව අරගෙන ඔඩොක්කුවෙන් තියාගන්නවා තාත්තා යුක්කුලෙන් තියාගන්නවා වගේ ඔළුව අත දානවා. තමයි පුතා දැන් අඩන්න එපා. ආයෝගේ වැඩ කරන්න එපා කියලා තාත්තා ආදරෙන් ඔයාලට කියනවා. ඒ අතර ඔයාලට දැනනවා නිකමට හරි සමහරවිට කරලා දෙන වැරද්ද ලොකුයි නේද? තාත්තගේ ඇස් දෙකටත් කඳුලක් උරනවා පුතේ. ඒකවා දකින්න තාත්තගේ ඇස් දෙකට කඳුලක් ඉන්නවා කියන්නේ. පුතේ මේ වෙලාවට එන හැංගීම ඔයා මේ වගේ සිද්ධියකට මුහුණ දෙලා තියෙනවා පුතේ මම ජීවත් වෙන්නේ මොකටද කියලා හිතනවා. මම මෙරිලවත් යන්නේ නේ අහද්දීනේ පවුමේ අහිංසක තාත්තට අහිංසක අම්මට දුක් දෙනවා මම කාලකන්ණියෙක් නේ යකෝ මම අපතේක් නේ යකෝ මගෙන් වැඩක් නෑ අප්පා. අන්නේ පුතේ හැංගීමක් එනවා පුතේ මැරෙන්න පුළුවන් හැංගීම. ආණ්ඩනවා නෙවෙයි පුතේ ඔයා දැන් කෙලින්ම වැලහින්නක් වගේ කඳුළු පෙරන්න පටන් ගන්නවා. කොහොමද මේ වගේ සිද්ධියක් සිද්ධ වෙලා තියෙනා ඉන්නවද? කෙලින්ම ඔයාගේ හිත කියනවා ගුටි කෑවනම් තාත්තා ගැහුවනම් තාත්තා ආවේගශීලී වුණා නම් මට ගහගෙන ගියා නම් මෙච්චර දුකක් නෑ නේද දෙයියනේ. ආන්න දැක්කද පුතේ සංයමයේ වෙනස? දැක්කද සංයමයේ වෙනස? අම්මෝ ඔව්සර්. එහෙනම් ගැමියක් පුතේ අනේකගේ හිත රිදෙන විදිහට හැඟීම් ප්‍රකෝප වෙන විදිහට උපදෙස් දුන්නේ සංයමයෙන් තමයි දුන්නේ. මම දැන් සංයමය කියන්නේ මොකක්ද කියලා කීප අවස්ථාවක් කිව්වා. ඔයාට ඔක ඔළුවේ තියෙන්නේ. අනේකාගේ හැඟීම් ප්‍රකෝප නොවන ලෙසට එහෙම නැත්නම් භාව ප්‍රකෝප නොවන ලෙසට අනේකාගේ හිත නොරිදෙන විදිහට උපදෙස් ලබා දීම තමයි සංයමයෙන් උපදෙස් දීම කියලා කියන්නේ. තව විදිහකට කියනවා නම් පුතේ ඔළුව අත ගාලා ටොකු වෙනීමේ කලාව තමයි සංයමය කියලා කියන්නේ. ටොක්ක්ක් අයිනවා ඔළුව අත ගාලා. මට මතකයි ඉස්කෝලේ යන කාලේ මම ස්කවුටින් කරා. ඒතර මම 6 වසර වෙන්න ඕනේ. අපේ ඉස්කෝලේ අපිව මේ ට්‍රේනින් කරවන්න අපේ සර් එයාගේ පරණ ගෝලියෝ කීප දෙනෙක් ගෙන්නගෙන හිටියා. එදා ගෙන්න ගත්තා. ඒගොල්ලෝ කැඩටර්ස්ලා අපි ස්කවුට් කරන අය දැන් ඔන්න ට්‍රේනින් කරවනවා. සීරුවෙන් සිටි පහසුවෙන් සිටි වමට හැරෙන් දකුණට හැරෙන් ආචාර කරන් අපිව ට්‍රේනින් කරවනවා. එක්කෙනෙක් කමාන්ඩ් එක දෙනකොට 4-5 දෙනා අපි අතර යමින් අපිව චෙක් කරනවා. හරියට වැඩේ වෙනවද කියලා බලනවා. උදේ
වමට හැරෙන් කියන හැම අවස්ථාවකම මම හැරිලා තියෙන දකුණට. දකුණට හැරෙන් කියන හැම අවස්ථාවකම මං හැරිලා තියෙන්නේ වමට. අපේ සර් ජේ.පී.ආර්. අශෝක රංජිත් අශෝක සර් දෙතුන් වතාවක් මට නිවේදන නිකුත් කරා. ඔය නිල් ටී-ෂර්ට් එක ගෙනන් ඉන්නක. තොට වම දකුණ තේරෙන්නේ නැද්ද යකෝ? දෙතුන් වතාවක් නිවේදන නිකුත් කරා. මන් දන්නේ නැහැ මොන කර්මයක්ද කියලා පුතේ. ඒ වම කිව්වහම මං හැරිලා තියෙන්නේ දකුණට. සර් නියෝගයක් දෙනවා සර්ට අර පහලින් සර්ගේ පරණ ගෝලියෙකුට. මාකන්දල ඔය උතන ඉන්න නිල් ෂර්ට් කාරයෙක් ඔලුව කොට කතා කරලා කියලා නියෝගයක් දුන්නා. ඔලුව අත ගන්න කිව්වේ නේද? ගහන එකක් නෑ කියලා හිතාගෙන මම දැන් ඉන්නවා පුතේ. මාකන්දලකින් දැන් මට පේන්නේ නැහැ හොදේ. මම පිටිපස්සෙන් ඇවිල්ලා. මගේ ඔලුව මෙහෙම අත ගන්නවා පුතේ දැන්. මට නිකන් මේක දරා ගන්න බෑ පුතේ. ඒක මම වැරද්දන්නේ කරේ. ඇයි ඔලුව අත ගන්න? පුතේ ඔහම දැන් තුන් හතර වතාවක් ඔලුව අත ගෑවා. ඔලුවෙන් අත ගියා. මට දැන් ස්පර්ශය විතරෙන්ද මෙහෙම අත ගෑවා. ස්පර්ශය නැතිව ගියා. මම දැන් වික්ෂිප්තව ඉන්න ඊළඟ මොහොත මොනවා වෙයිද කියලා. ඊළඟ මොහොතේ පුතේ ටොක්ටක් වදිනවා මට දරු විසික් වෙන්න වෙලා යන්න. ටොක්ටක් වදිනවා. ඔයා විශ්වාස කරන්න පුතේ ඔළුව අත ගන්න නැතුව ටොක් යන්න නම් මං අඬනවා මර ලතෝනි දීලා. 6 වසර හිටියාය මං කොල්ලෙක් කියලා නේ. ඔළුව අත ගන්න නැතුව ටොක් යන්න නම් මං අඬනවා මර ලතෝනි දීලා. ඒ තරමට ඒක රිදුන පුතේ මේ මීටපු මාව මෙහෙම වෙලා ගියා. හැබැයි දැන් මට අඬන්න බෑ. ඇයි? ඔළුව අත ගාලා ටොක් යන්නේ. දැන් මං අඬනවා නෑ hina වෙනවා මං. දැන් මම මේ hina වෙනවා. මං hina වෙනවා. හැබැයි පුතේ මෙහෙන් දැන් කඳුළු කඩාගෙන වැටෙනවා. ඔළුව අත ගාලා ටොක් වෙන්නාම අඬන්නත් බෑ. අපිට සිද්ධ වෙනවා hina වෙවි අඬන්න. මොකද ඒක හරි ප්‍රබලයි. ඒක හරි ප්‍රබලයි. පස්සේ පුතේ ඒ අයියට මුලින්ම සර්ට දුක හිතිලා. සර් වැඩි වරුණාම මාව පැත්තකට කතා කරලා කිව්වා මට අමතක වුණානේ බං. අරුන් අර කැඩෙට් කරනේ උන්ට ඔක තේරෙන්නේ නැහැ. උඹලා 6 වසරේ අරක මේක තේරෙන්නේ නැහැ. මේ කියලා සර් මාව සැලසුවා. පස්සේ ඉතින් මා කන්දල අයියත් මාව පැත්තකට කතා කරලා ඒකට රිදුනද බං මං එච්චර හිතුවේ නෑ බං ඒක මෙහෙම කියලා මාව පොඩ්ඩක් කූල් ඩවුන් කරා. හරි. ඔන්න ඔය වගේ එකට තමයි පුතේ සංයමය කියලා කියන්නේ. පළවෙනි කවිය තමයි වරද පෙරෙන තරමට වැරදුනා නොවේ. වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ. වරද නැති කෙනෙක් නැත සකියෙන්නේ ලොවේ. ඔයා වැරද්දක් කරනවා. ඔයාගේ වැරද්දට පුතේ අහල පහල ඇන්ටිලා බුදු අම්මෝ ගමේ පච කෙලින්න තමයි. මේ ලෝකේ වරදක් කළේ එකම එක අම්බ වගේ තමයි කතා කරන්නේ. හරියට නිකන් මේ දෙවන ලෝක යුද්ධෙට මුල් වෙච්ච වස්තු බීජ වගේ තමයි අල්ලපු ගෙදර නැන්ද කතා කරන්නේ. කේන්ති යනවා පුතේ. ඔබට කේන්ති යනවා. ඔයගලගේ අම්මට කේන්ති යනවා. ඔයගලගේ තාත්තට කේන්ති යනවා. ඔයා හරි අම්මා හරි තාත්තා හරි ගිහිල්ලා බයිනෝ මේ පාඩේ ඉන්න වැඩ බයිනෝ. බැන්නා කියන්නේ පුතේ ආරවුලක්. දැන් ඒ කච කච ඇන්ටි පච පච ඇන්ටි නිකන් ඉදී. එයාගේ කට කොහොමද කච 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 කච. දැන් ආරවුලක්. තරහ වෙනවා. විරසකයක්. ඒ වගේ වෙලාවක ඔන්න ගැමිය කරේ පුතේ බයින එක නෙවෙයි. ගැමිය ගිහලා මෙන්න මෙහෙම කවියක් කිව්වා කියලා හිතන්නකෝ. වරද පෙරෙන තරමට වැරදුනා නෙවෙයි. කොල්ලා වැරද්දක් කරලා තියෙනවා. වරද පෙරෙන තරමට වැරදුනා නෙවෙයි. වරද ඇතත් නිකරුණේ වැඩ කළා නෙවෙයි. වරද පෙනෙති වැඩ නූගත් අයට ලවේ. වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ. දැන් බලන්නකෝ. මෙහෙම කිව්වහම බැන්න කියලා ඉති වැඩක් නැහැ. මෙහෙම කිව්වහම අර ඇන්ටි ලිස්සනවා පුතේ ලිස්සිල්ලක් ආයේ මොන වගේද? භූමි තෙල් ගෑවිච්ච ගැරන්ටිය වගේ. ඇයි? අනෙක්ගේ හැඟීම් ප්‍රකෝප කරන විදිහට ආවේගශීලීව කතා කරේ නේ. සංයමයෙන් යුක්තව තමයි පුතේ උපදේශය දුන්නේ. වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක් ඕක ඔය තරම් නටන්න දෙයක් නෙවෙයි කියන කාරණාව පුතේ බොහොම සරලව බොහොම සංයමයෙන් නිකන් කැත වචන පාවිච්චි කරන්නේ නැතුව ආවේගශීලී විදිහට නැතුව අනෙක්ගේ හිත නොරිදෙන විදිහට හිතට කාවදින විදිහට උපදේශ දෙන්න පුළුවන් වුණා. මොකෝ කියන්නේ ළමයි නිකන් පොඩක් සැටිස්ද දැන් සෙට්ද වැඩි. සංයමය කියන්නේ මොකක්ද කියලා පොඩක් සෙට්ද? ශරි? ශරියා? ඔය ඔක විස්තර කරන්නේ මෙහෙමයි.